වසර 4 වෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වෙනද වගේම ඔයාලා තාම ප්‍රශ්න පත්‍රය කළා නැත්නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ප්‍රශ්න පත්‍රයේ ලින්ක් එක එතනින් පුළුවන් ඔයාලා ප්‍රශ්න පත්‍රය ලබා ගන්න. පළවෙනි ප්‍රශ්නය. රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රියාවලියකදී ඒ සඳහා ඉල්ලුම් කරන අපේක්ෂකයා පළමුව ලිඛිත පරීක්ෂණයක් සඳහා මුහුණ දිය යුතු අතර ඉන් සමත් වූහොත් පමණක් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සහභාගී විය යුතුය. නිමල් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන අතර ඔහු ලිඛිත පරීක්ෂණය සමත් වීමේ සම්භාවිතාවය 5/4කි. තවද ප්‍රායෝගික පරීක්ෂණය සමත් වීමේ සම්භාවිතාව 5/2කි. රොමිලක්කන් 1 නිමල් ලිඛිත පරීක්ෂණයෙන් අසමත් වීමේ සම්භාවිතාව කොපමණද? හොඳ ළමයි. අපිට මේකේ නිමල් සමත් වීමේ සම්භාවිතාවය දීලා තියෙනවා. ඒතර මට ලියන්න පුළුවන් සමත් වීමේ සම්භාවිතාවය 5/4යි. ඒතර මගෙන් අහන්නේ අසමත් වීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ අනුපූරක සිද්ධිය. ඒතර අපි අනුපූරක සිද්ධිය හොයන්න දන්නවා. ඒතර 1 ඍණ PA. ඒතර සම්භාවිතාවය සමත් වීමේ සම්භාවිතාවය 5/4 නම් අසමත් වීමේ සම්භාවිතාවය කියන්නේ ඊටු ටික අනුපූරක සිද්ධිය. එතකොට අසමත් වීමේ සම්භාවිතාවය වට හොයන්න පුළුවන් 1/5/4ක් අඩු කරන්න පිළිතුරු ලැබෙනවා 5/1යි කියලා. දෙවන ප්‍රශ්නය සිදුවීම් දැක්වීමට රුක් සටහනක් ඇඳ දක්වන්න. මේක කොටස් දෙකක් තියෙනවා. එකක් ලිඛිත පරීක්ෂණය, ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණය. එතන මම පළවෙනි කොටස ගන්න ලිඛිත පරීක්ෂණය කියලා. විය හැකි ප්‍රතිඵල දෙකයි. සමත් වෙන්න පුළුවන්, සමත් වීම, අනිත් එක අසමත් වීම. අපේ සම්භාවිතාවත් ලියන්න පුළුවන්. සමත් වීමේ සම්භාවිතාවය 5/4යි. එහෙනම් අසමත් වීමේ සම්භාවිතාවය අපි ගණනය කරා 5/1යි. ඊට පස්සේ පුළුවන් අපිට ප්‍රායෝගික පරීක්ෂණය කියන කොටස සම්පූර්ණ කරන්න. ප්‍රායෝගික පරීක්ෂණය දැන් ගානේ පැහැදිලිව කියලා තියෙනවා ලිඛිත පරීක්ෂණය සමත් වුණොත් විතරයි ප්‍රායෝගික පරීක්ෂණයට යන්න පුළුවන්. ඒක නිසා එහෙනම් ලිඛිත පරීක්ෂණය සමත් වුණොත් එයාට මොනවද වෙන්න පුළුවන්? ප්‍රායෝගික පරීක්ෂණ මුහුණ දෙන්න පුළුවන්. ඒතකොට ලිඛිත පරීක්ෂණය සමත් වෙච්ච නිසා එතනින් පුළුවන් ඔයාට ගන්න ඊළඟ ශාඛා දෙක අඳින්න පුළුවන්. සමත් වෙන්න පුළුවන්, අසමත් වෙන්න පුළුවන්. එතකොට සමත් වීම සම්භාවිතාවය. එතකොට ප්‍රායෝගික පරීක්ෂණ සමත් වීමේ සම්භාවිතාවය 5/2යි. ප්‍රායෝගික පරීක්ෂණ අසමත් වීමේ සම්භාවිතාවය 5/3යි. එතකොට අතුවල එකතුව අනිවාර්යෙන් එකක් වෙන්න ඕනේ. එතකොට බලන්න 5/2යි 5/3යි එක වෙනවා. 5/4යි 5/1යි නැවතත් එක වෙනවා. දැන් මේකේ අසමත් වීම කියන තැනින් ශාඛා එනවද? නැහැනේ. ඇයි? ලිඛිත පරීක්ෂණය අසමත් වුණොත් ප්‍රායෝගික පරීක්ෂණයට යන්නේ නැහැ. පැහැදිලි ඇති. එහෙනම් ලිඛිත පරීක්ෂණ අසමත් වුණොත් ප්‍රායෝගික පරීක්ෂණයට යන්නේ නැහැ. ඒතකොට මේකේ ප්‍රතිඵල තුනක් තියෙනවා. මම ප්‍රතිඵල ලියන්න. පළවෙනි එක ඇවිල්ලා ලිඛිත පරීක්ෂණයේ සමත්, ප්‍රායෝගික පරීක්ෂණයේ සමත්. ඒතකොට ඊළඟ එක ලිඛිත පරීක්ෂණයේ සමත්, ප්‍රායෝගික පරීක්ෂණයේ අසමත්. තුන්වෙනි අවස්ථාව අසමත්. මේ ඇවිල්ලා ලිඛිත පරීක්ෂණයේ අසමත් එතනින් ඉවරයි. මට ඕන මේකේ සම්භාවිතා ලියා ගන්නත් පුළුවන්. රොමිලක්කන් 3 අහනවා නිමල් රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ සම්භාවිතාව. එහෙනම් රියදුරු බලපත්‍රය ලබා ගන්න ඔන්න ඔය අවස්ථාවේ. නේ? මෙන්න මේ ප්‍රතිඵලය කියන්නේ ලිඛිත පරීක්ෂණයේ සමත් වෙලා ප්‍රායෝගික පරීක්ෂණයේ සමත් වෙන්නත් ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? අපි ඒ ශාඛාවල තියෙන සම්භාවිතා ගුණ කරමු. එතකොට ඒ ප්‍රතිඵලයට අදාළ සම්භාවිතාවය ගණනය කරන්නේ කොහොමද? ඒ ප්‍රතිඵලයට අදාළ සම්භාවිතාවය හොයද්දී 5/4 ගුණ කරන්න ඕනේ 5/2න් පිළිතුරක් ලැබෙනවා 25/8යි කියලා. ඒක තමයි අවසාන පිළිතුර වෙන්නේ. හතරවෙනි ප්‍රශ්න කියනවා ලිඛිත පරීක්ෂණයේ සමත් වුවද නිමල්ලාට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වීමට ඇති හැකියාව 45%කට වඩා වැඩි බව ඇගේ නැගණිය පවසයි. එහි සත්‍ය අසත්‍යතාව හේතු දක්වමින් පහදන්න. හරි අපි බලමු. ලිඛිත පරීක්ෂණයේ සමත් වුණාට රියදුරු බලපත්‍රය ලබා ගන්න බෑ. ඒකේ තේරුම මොකද්ද? ලිඛිත පරීක්ෂණයේ සමත් වෙනවා. ඒතර පළවෙනි විභාගයේ යා සමත් වෙනවා. හැබැයි යාට රියදුරු බලපත්‍රය ලැබෙන්නේ නැත්තේ ඇයි?
ලිඛිත පරීක්ෂණය සමත් වුණාට ප්‍රායෝගික පරීක්ෂණය අසමත් වෙන්න ඕනේ. ඔන්න ඔය ප්‍රතිඵලයට අදාළව, ඒ කියන්නේ පළවෙනි එක සමත්, ප්‍රායෝගික පරීක්ෂණය අසමත්. ඔය ප්‍රතිඵලයට අදාළ සම්භාවිතාවය හොයන්නේ කොහොමද? 5න් 4 ගුණ කරන්න 5න් 3න්. එතකොට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. පිළිතුර එනවා 25න් 12යි කියලා. දැන් නැගණිය මොනවද කියන්නේ? මෙයාගේ නංගි මොනවද කියන්නේ? ඔන්න ඔය සම්භාවිතාවය 45%කට වඩා වැඩි කියලා. අපි ඒ හේතුව නිසා යා නංගි කතා කරන ප්‍රතිශතයක් එක්ක. ඉතින් මම මේ සම්භාවිතාවය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ඒතර 25න් 12 කියන එක මම ගුණ කරනවා 100%න්. අර පිළිතුරක් ලැබෙනවා 48යි. ඒ කියන්නේ නංගි මොනවද කිව්වේ? 45%කට වඩා වැඩි හැකියාවක් තියෙනවා. එයා ලිඛිත පරීක්ෂණය සමත් වුණාට රියදුරු බලපත්‍රය නොලැබීමට. ඒක හරි. 48ක සම්භාවිතාවයක් තියෙනවා. 48 කියන එක 45ට වඩා වැඩි. එහෙම නිසා නැගණියගේ ප්‍රකාශය සත්‍ය වේ. ප්‍රශ්න අංක 2. රූපය දැක්වෙන්නේ ඍජුකෝණාශ්‍රාකාර වූ ගෙවත්තකි. එහි කේන්ද්‍රික ඛණ්ඩාකාර කොටසේ මල් වවා ඇති අතර ඉතිරි කොටසේ තනකොළ වවා ඇත. මුලින්ම අහන්නේ ගෙවත්තේ වර්ගඵලය. මම දත්ත ලකුණු කරලා ඉන්න කේන්ද්‍රික ඛණ්ඩාකාර කොටසේ මල් වවලා තියෙනවා. ඒ වගේම ඉතිරි කොටසේ තනකොළ වවලා තියෙනවා. වගේ මුලින්ම අහන්නේ ගෙවත්තේ වර්ගඵලය. ඒතර ගෙවත්ත කියන්නේ මොකද්ද? ඍජුකෝණාශ්‍රය වර්ගඵලය. එහෙනම් ඍජුකෝණාශ්‍රය වර්ගඵලය හොයමු. ගෙවත්තේ වර්ගඵලය සමානයි 30 ගුණ කිරීම 14. පිළිතුරක් ලැබෙනවා 420යි වර්ග මීටර කියලා. එහෙනම් ඒක තමයි ගෙවත්තේ වර්ගඵලය. ප්‍රමිලක්කම් 2 තනකොළ වවා ඇති වර්ගඵලය ගණනය කරන්න. ගෙවත්තෙන් කේන්ද්‍රික ඛණ්ඩයේ කොටසේ වර්ගඵලය අඩු කරන්න. ඒ කියන්නේ මල් වවලා තියෙන වර්ගඵලය අඩු කරමු. එනම මුලින් මල් වවලා තියෙන වර්ගඵලය ගණනය කරමු. කොහොමද වන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන 5r වර්ගයේ ගුණ කිරීම 4න් 1. 5 කියන්නේ 7න් 22. අරය කියන්නේ 14යි මේකේ. ඒතර කේන්ද්‍ර කෝණය, ඒතර මෙතන තියෙන වෘතයෙන් 4න් 1ක් සුළු කරන්න පුළුවන් ඔයාට. ඒතර 4ට 2 2යි. නැවත මේ දෙකෙන් බෙදන්න පුළුවන් 14. 14ට 2 7යි. ගුණ කරාම වාට එනවා මල් වවා ඇති වර්ගඵලය වර්ග මීටර 154යි කියලා. දැන් එහෙනම් තනකොළ වවා ඇති වර්ගඵලය ගණනය කරන්න පුළුවන්. ගෙවත්තේ මුළු වර්ගඵලයව 420යි කියලා. 420න් අඩු කරන්න වර්ග මීටර 154ක්. පිළිතුරකට යන්න පුළුවන් තනකොළ වවා ඇති වර්ගඵලය වර්ග මීටර 266යි. ප්‍රමිලක්කම් 3 තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය ගණනය කරන්න. හරි, එහෙනම් ඔයාලට පේනවා ඇති. තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය හොයද්දී ඔයා අනිවාර්යෙන් ඡාපදික ගණනය කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ DEF කියන ඡාපදික හොයලා ඉන්න ඕනේ. අපි මුලින්ම හොයමු DEF ඡාපදික 2.5r ගුණ කිරීම. මෙතන පංගුව 4න් 1යි. 2යි 5 කියන්නේ 7න් 22යි. නැවතත් අරය කියන්නේ 14. කලින් පිළිතුරේ වගේම තමයි. ගුණ කිරීම 4න් 1. 14ට 7 2යි. 4ට 2 2යි. 2ට 2 සුළු කරන්න පුළුවන්. පිළිතුර එනවා මීටර 22යි කියලා. එහෙනම් දැන් ඔයාලට පරිමිතිය ගණනය කරන්න පුළුවන්. මම දත්ත ලකුණු කරන්න. ඡාපදික ඇවිල්ලා මීටර 22යි. ඒතර මම නොදන්න අනිත් දිගවලුත් ගණනය කරන්න. FC දිග 14යි කිය අරය නිසා. ඒ නිසා BF දිග ගණනය කරන්න පුළුවන් 30න් 14ක් අඩු කරන්න තියෙන්නේ. පිළිතුර ලැබෙනවා මට 16යි කියලා. ඒ වගේම ඍජුකෝණාශ්‍රය සම්මුඛ පාද AB දිග 14ක් වෙනවා. AD දිග 30යි කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් පරිමිතිය ගණනය කරන්න පුළුවන්. රතු පාටින් දැක්වෙන දිගවල් ඔක්කොම එකතු කරන්න තියෙන්නේ 30 ධන 14 ධන 16 ධන 22. නම් පිළිතුරක් වෙනවා පරිමිතිය ඇවිල්ලා මීටර 82යි කියලා. රෝමිලක්කම් 4 ගෙවත්ත තුළ DEF මායිමෝස්සේ අලංකාරය සඳහා කුඩා පහන් කණු සමාන පරතරයක් සහිතව සිටුවීමට අදහස් කරයි. තවද D හා F ලක්ෂවලද කණු සිටවනු ලබයි නම්
කණු 12ක් සිටුවීමට අනුයාත කණු දෙකක් අතර පැවතිය යුතු පරතරය ගණනය කරන්න. මෙතන අපිට දීලා තියෙනවා කණු ගණන දීලා තියෙනවා. එතකොට අපි හිතවන්න ඕනේ කණු ගණන 12යි. එතකොට කණු 12ක් හිටවද්දී පරතර කීයක් එනවද කියලා බලමු. හරි මම ඒකට චූටි සටහනක් ඇඳලා ඉන්න මේ බලන්න හිතන්න DEF ඡාපේ තමයි මේ තියෙන්නේ. දැන් සරලව අපි හිතමු පොඩි උදාහරණයක් බලමු. මේක තේරුම් ගන්නත් එක්ක. හිතමු මේක දිගේ කණු 5ක් හිටවන්න යන්නේ. ඒ කණු හිටවද්දී මම D සහ F ලක්ෂ වලත් කණු හිටවන්න යන්නේ. එතකොට මම දල වශයෙන් සමාන පරතරයක් හිටන විදිහට තව කණු 3ක් හිටවන්න. දල වශයෙන් අපි හිතමු මේ පරතර සමානයි කියලා. එතකොට කණු මම කීයක් හිටවලා තියෙද? කණු 5ක් හිටවලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන කණු 5ක් තියෙනවා. පරතර කීයද තියෙන්නේ? බලන්න පරතර ගණන කීයද කියලා. කණු 5ක් තිබ්බට පරතර කීයද කියලා බලන්න. 1 2 3 4යි. පරතර 4යි. ඒ කියන්නේ කණු ගානට වඩා එකක් අඩුයි. නේද? ඒ කියන්නේ කණු 5ක් තිබ්බට පරතර 5ක් නෑ. පරතර 4යි. එකක් අඩුයි. ඇයි එහෙම වෙන්නේ? ඔයා දැනගන්න ඕනේ. කියන්නේ සංවෘත නොවන රේඛාවක් දිගේ ආරම්භක ලක්ෂය සහ අවසාන ලක්ෂය අපි වගේ කණු හිටවනවා. පරතර ගානට වඩා කණු ගාන එකක් වැඩි. අන්න ඒ හේතුව නිසා කණු 12ක් තියෙනවා කියන්නේ මේකේ පරතර තියෙන්න ඕනේ 11යි. එහෙනම් කණු 12ක් තිබ්බට පරතර 12ක් නෑ. පරතර 11යි තියෙන්නේ. එහෙනම් ඔයාලට දැන් පරතර 11ක් නේ තියෙන්න ඕනේ. එහෙනම් කණු දෙකක් අතර පරතරය ගණනය කරන්න පුළුවන් 22 බෙදීම 11. කණු දෙකක් අතර පරතරය මීටර 2යි. තුන්වෙනි ප්‍රශ්නය රූපයේ දැක්වෙන ඍජු කෝණයේ ත්‍රිකෝණයේ AC පාදයේ දිග AB පාදයේ දිගමෙන් දෙගුණයකට වඩා සෙන්ටිමීටර 3ක් වැඩිය රූපයේ දී ඇති දත්ත ඇසුරෙන් රොමිලක්කන් 1 AC දිග සඳහා ප්‍රකාශනයක් x ඇසුරෙන් ලියා දක්වන්න. අපිට ගාන කියනවා AC කියන දිග AB දිගමෙන් දෙගුණයකට වඩා 3ක් වැඩිය. ඒ කියන්නේ AB දිග දෙකෙන් ගුණ කරා. ඒකවල මට කරනවා දෙගුණය. දෙගුණය නෙවෙයි. ඊටත් වඩා තව 3ක් වැඩි. එහෙනම් ධන 3. අපි AB දිග දන්නවා. AB දිග අපිට දෙලා තියෙන ප්‍රකාශනයක් x ඍණ 2යි කියලා මම ආදේශ කරා. ප්‍රසාරණය කරන 2x ඍණ 4 ධන 3 සුළු කරාම ලැබෙනවා පිළිතුරක් 2x ඍණ 1. ඒ කියන්නේ AC දිග වාට ලැබෙනවා 2x ඍණ 1 සෙන්ටිමීටර කියලා. මම මේක රූපේ ලකුණු කරන්න. රොමිලක්කන් 2 කියනවා දී ඇති දත්ත ඇසුරෙන් වර්ගජ සමීකරණයක් ගොඩනගන්න. හොඳයි දැන් මේකේ කොහොමද වර්ගජ සමීකරණයක් ගොඩනගන්නේ? ඔයාට මේ ඍජු කෝණී ත්‍රිකෝණේ පාද 3ක දිගවල් දීලා තියෙනවා. එහෙනම් පාද 3ක දිගවල් තියෙනවා නම් පාද 3 දිගවල අතර සම්බන්ධයක් තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයක පයිතගරස් ප්‍රමේය. ඒ කියන්නේ කර්ණයේ වර්ගය, ඒ කියන්නේ AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. AC කියන්නේ 2x ඍණ 1. එහෙනම් 2x ඍණ 1 පූර්ණ වර්ගය. AB කියන්නේ x ඍණ 2. එහෙනම් x ඍණ 2 පූර්ණ වර්ගය. BC කියන්නේ x ධන 5. එහෙනම් x ධන 5 පූර්ණ වර්ගය. දැන් මේවා ප්‍රසාරණය කරමු. ඔයාට මේවා දැන් මනෝමයෙන් ප්‍රසාරණය ලියන්න පුළුවන් වෙන්න ඕනේ. 3x වර්ගය ඍණ 4x ධන 1 සමානයි x වර්ගය ඍණ 4x ධන 4 x ධන 5 පූර්ණ වර්ගය ගත්තම x වර්ගය ධන 10x ධන 25. සුළු කරමු. මම දකුණු පැත්තේ ප්‍රකාශනය සුළු කරන්නම්. x වර්ග පද සුළු කරාම 2x වර්ගය x පද සුළු කරාම ධන 6x සංඛ්‍යා ගුණ කරාම ධන 29යි කියලා වට ලැබෙනවා. වර්ගජ සමීකරණයක් නිසා මම සියලු පද වම් පැත්තට අරගෙන එන්න. 4x වර්ගය ඍණ 4x ධන 1 2x වර්ග පදේ ගෙනාවම ඍණ 2x වර්ගය ධන 6x ගෙනාවම ඍණ 6x සහ ධන 29 ආවම ඍණ 29 සමානයි බිඳුව. x වර්ග පද දෙක සුළු කරාම 2x වර්ගය ඍණ 10x සංඛ්‍යා දෙක සුළු කරාම ඍණ 28 සමානයි බිඳුව. ඔයාලට පේනවා ඇති මෙතන සෑම පදයක්ම දෙකෙන් බෙදන්න පුළුවන්. නේ? සෑම පදයක්ම දෙකෙන් බෙදනවා. එතකොට මට පිළිතුරක් ලැබෙනවා x වර්ගය ඍණ 5x ඍණ 14 සමානයි බිඳුව. මේක තමයි අපිට ලැබිච්ච වර්ගජ සමීකරණය. අපි මේක විසඳමු.
එතකොට මට මේක සාධක වෙන් කරන්න පුළුවන් වර්ගජ සමීකරණය සාධක වෙන් කරමු. එතකොට සාධක එනවා x ඍණ 7 වතාවක් x ධන 2 සමානයි බිඳුව. දැන් මොකද වෙන්නේ? සාධක දෙකක ගුණිතය බිඳුවට සමානයි නම් අපිට සාධක දෙක වෙන වෙනම බිඳුවට සමාන කරන්න පුළුවන්. එක්ක x ඍණ 7 කියන එක බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් x ධන 2 කියන සාධකයේ බිඳුව වෙන්න ඕනේ. එහෙනම් මට එතනින් පිළිතුරු දෙකක් ගන්න පුළුවන්. x සමානයි 7 හෝ x සමානයි ඍණ 2. දැන් මට මෙතනදී x ඍණ 2 කියන කෙනාව බාර ගන්න බෑ. ඒ පිළිතුර විය නොහැක. ඇයි කියලා අපි ෂුට්ටක් බලමුද? ඔයා බලන්න ඍජුකෝණී ත්‍රිකෝණේ AB කියන දිග x ඍණ 2. එතනට මම x වලට ඍණ 2 දැම්මොත් මට ලැබෙන්නේ ඍණ අගයක්. ඒතර පාදයක දිගක් ඍණ වෙන්න බෑ. x සමානයි ඍණ 2 කියන අගය බාර ගන්න බෑ. පිළිතුරු දෙකම ධන වුණාම කොහොමද නිවැරදි පිළිතුර තෝරගන්නේ කියලා අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කරද්දී සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් මට පිළිතුර ආවා x සමානයි 7. දැන් මම ඍජුකෝණී ත්‍රිකෝණයේ පාද තුනෙහිම දිගවල් හොයන්න යන්නේ. AB කියන්නේ x ඍණ 2ට x ඍණට මම 7 ආදේශ කරන්නම් 7 ඍණ 2 පිළිතුර ලැබෙනවා 5 සෙන්ටිමීටර කියලා. BC දිග කියන්නේ x ධන 5ට x වෙනුවට 7 ආදේශ කරන්න 7 ධන 5 කියන්නේ සෙන්ටිමීටර 12යි. AC දිග කියන්නේ 2x ඍණ 1 x වෙනුවට මම ආදේශ කරනවා 7 පිළිතුර වෙනවා 2 7 14යි 14 එකක් ගියාම සෙන්ටිමීටර 13යි කියලා. මේවා තමයි ඍජුකෝණී ත්‍රිකෝණයේ පාද තුනෙහි දිගවල් වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නය මේකත් ප්‍රශ්න පත්‍රයේ තියෙන හොඳම ප්‍රශ්නයක්. රූපයේ දැක්වෙන අරය සෙන්ටිමීටර ආර්ධ කේන්ද්‍ර කෝණය අංශක 90ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක ආකාරයේ වූ ලෝහ තහඩුව භාවිතයෙන් ඍජු කුහර වෘත කේතුවක් සාදයි. ඔයා දැනගන්න ඕන ළමයි කේතුවක් හදන්නේ කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක් පාවිච්චි කරලා තමයි. එතකොට හැදෙන්නේ කුහර කේතුවක්. තවද එම කේතුවේ ශීර්ෂය යටි අතර වනසේ තබා සම්පූර්ණයෙන් ජලයෙන් පුරවයි. කේතුවේ වූ ජලයෙන් අරය සෙන්ටිමීටර ඒද උස සෙන්ටිමීටර 2යි ඒද වන සිලින්ඩරාකාර භාජනයක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරවිය හැකි නම් රොමිලක්කන් 1 R ඝණය සමානයි 384 ගුණ කිරීම A ඝණය බෙදීම වර්ගමූල 15 බව පෙන්වන්න. එතකොට මේකේ දැනගන්න ඕනේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ සහ කේතුවේ තියෙන සම්බන්ධතා කිහිපයක්. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයෙන් කේතුව හැදෙද්දී කේන්ද්‍රික ඛණ්ඩයේ අරය කියන කෙනා කේතුවේ ඇල උස බවට පත් වෙනවා. ඒ වගේම ඔයා බලන්න මෙන්න මේ කේතුවේ ආධාරකයේ පරිධිය කියන වෘත්තාධාරකයේ පරිධිය ඒ දිගයි කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිගයි සමාන වෙන්න ඕනේ. අපිට පුළුවන් එතනින් කේතුවේ අරය සඳහා ප්‍රකාශනයක් ලියා ගන්න. මම කේතුවේ අරය කැපිටල් R කියලා ගන්නම්. එහෙනම් කේතුවේ වෘත්තාකාර ආධාරකයේ පරිධිය ඒ කියන්නේ 2πr සමාන වෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිගට. නිල් පාටින් ලකුණු කරලා තියෙන දිගවල් දෙක සමාන වෙන්න ඕනේ. ආදේශ කරාම 2πr ගුණ කිරීම 4න් 1. වර පේනවා ඇති දෙපැත්තම 2π ගෙන් සුළු කරන්න පුළුවන්. මේ ගණන් වල මතක තියාගන්න සුළු කරන්න පුළුවන් තැන් සුළු කරන්න. එතකොට දෙපැත්තම 2π ගෙන් බෙදන්න පුළුවන් නම් දෙපැත්තම මම 2π ගෙන් බෙදනවා. R සමානයි සුළු කරන්න R බෙදීම 4යි සෙන්ටිමීටර කියලා එනවා. එහෙනම් කේතුවේ අරය සමාන වෙනවා R බෙදීම 4ට. මම ඔය කේතුව ඇඳලා තියෙන පැත්තක පේනවා ඇති. මම දැන් කේතුවේ උස හොයන්න යන්නේ මොකද පරිමාව හොයන්න ඕනේ නිසා. අර පේන ඇති කේතුව දැක්කම ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. කවුද? අරය ඇල උස සහ ලම්බ උස සම්බන්ධ කරලා ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මම ඒක වෙනම ඇඳ ගන්නම් පැත්තක. දැන් මම h හොයන්න යන්නේ සිම්පල් R ඇසුරෙන්. පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කළා මම සිම්පල් h සඳහා ප්‍රකාශනයක් ගන්නම්. පයිතගොරස් ප්‍රමේය කර්ණයේ වර්ගය කර්ණය කියන්නේ සිම්පල් R වර්ගය සමානයි බද්ධ පාදවල වර්ගවල එකතු. ඒ කියන්නේ R බෙදීම 4 පූර්ණ වර්ගය දාන h වර්ගය සුළු කරන්න R වර්ග බෙදීම 16 දාන h වර්ගය. එතකොට මම h වර්ග පද තනි කරගන්නම්.
මෙතන සුළු කරමු අපි. හරය වෙන්නේ 16. මේ බලන්න. මෙතන හරය 1යි. ඒතර එතන හරය 16 කරගන්න ඕනේ. එහෙනම් මම හරයයි ලවයයි දෙකම 16න් ගුණ කරනවා. ඒතර ගුණ කරාම තියෙනවා 16යි r වර්ගය ඍණ r වර්ගය. කල්පනා කරලා බලන්න උත්තරේ මොකක්ද දෙන්නේ? 16යි r වර්ගයෙන් r වර්ගයක් ගියාම 15යි r වර්ගය. එහෙනම් මට පිළිතුරක් ලැබුණා h වර්ගය කියන එක සමාන වෙනවා 15යි r වර්ගය බෙදීම 16ට. එහෙනම් මම දෙපැත්තෙන් වර්ගමූලය ලබා ගන්න. h සමානයි 15යි r වර්ගය බෙදීම 16 එයාගේ වර්ගමූලය. දැන් අපි වර්ගමූලය ගන්න පුළුවන් සංඛ්‍යාවල වර්ගමූලය ගමු. 15ට වර්ගමූලය ගන්න බෑ. ඒතර r වර්ගයේ වර්ගමූලය කියන්නේ r වර්ගයේ වර්ගමූලය ගත්තම r 16 වර්ගමූලය කියන්නේ 4. ඒ කියන්නේ කේතුවේ උස කියන මිනුම වෙනවා වර්ගමූල 15 ගුණ කිරීම r බෙදීම 4. දැන් ගාන කියනවා කේතුවේ වතුර ටික දැම්මම සිලින්ඩරයේ සම්පූර්ණයෙන් පිරෙනවා කියලා. ඒකේ අදහස කේතුවේ තිබිච්ච ජල පරිමාව සිලින්ඩරයේ ධාරිතාවට සමාන වෙනවා. එහෙනම් මම සම්බන්ධයක් ලියන්න. කේතුවේ පරිමාව සමානයි සිලින්ඩරයේ පරිමාවට. එහෙනම් 3න් 1යි 5r වර්ග h සමානයි සිලින්ඩරයේ පරිමාව සූත්‍රයේ 5r වර්ග h. 3න් 1යි 5 මම 5 වලට ආදේශ කරන්නේ දෙපැත්තම සුළු කරන්න පුළුවන් නිසා අරය කියන්නේ r බෙදීම 4 එයාගේ වර්ගය ගුණ කිරීම උස කියන්නේ මූල 15යි r බෙදීම 4 සමානයි සිලින්ඩරයේ මිනුම් ආදේශ කරමු 5 අරය කියන්නේ a වර්ගය උස කියන්නේ 2යි. ආයෙ පේන ඉතින් දෙපැත්තම 5 වලින් බෙදෙනවා. එහෙනම් දෙපැත්තම 5 වලින් බෙදන්න සුළු කරගන්න ලේසි අපිට. එතකොට වම් පැත්ත සුළු කරන්න 3න් 1 වරහන් ඉවත් කරගත්තම r වර්ගය 4 වර්ගය කියන්නේ 16යි ගුණ කිරීම මූල 15යි r බෙදීම 4 සමානයි මේ පැති පිළිතුර වෙනවා දකුණු පැත්තේ 2යි a ඝණය. මම වම් පැත්ත තවදුරටත් සුළු කරන්න මූල 15යි r වල බල ගුණ වුණාම වෙනවා r ඝණය බෙදීම 192. හරය පද ගුණ කරාම 192යි සමානයි 2යි a ඝණය. මම r ඝණය කියන කෙනා උක්ත කරන්න. ඒකට පේනවා ඇති මූල 15 බෙදීම 192 තියෙනවා. එහෙනම් මම පරස්පරයෙන් දෙපැත්තම ගුණ කරන්නම්. 192 බෙදීම මූල 15න් මම දෙපැත්තම ගුණ කරන්නම්. ඔයාලට හරස් ගුණ කරන්නත් පුළුවන් එකම පිළිතුර ලබා ගන්න පුළුවන්. සුළු වෙනවා r ඝණය සමානයි දකුණු පැත්තේනවා 2 ගුණ කිරීම 192 ඒ කියන්නේ 384යි a ඝණය බෙදීම වර්ගමූල 15. ඕක තමයි එයාලා අපිට පෙන්වන්න කියලා තිබිච්ච පිළිතුර. රොම ඉලක්කම් 2 කියනවා a සමාන 1.08යි විට ලඝු ගණක වගුව භාවිතෙන් r ඝණයෙහි අගය ආසන්න පූර්ණ සංඛ්‍යාවල සොයන්න. අපිට a වල අගය දීලා තිනවා 1.08යි කියලා. මම මුලින්ම ආදේශ කරලා ඉන්නම් r ඝණය සමානයි 384 ගුණ කිරීම 1.08යි ඝණය බෙදීම වර්ගමූල 15. දෙපැත්තම ලඝු ගණකය ගමු. දකුණු පැත්තට ලඝු ගණකයේ ආදේශ වෙද්දී වෙනවා ලඝු 384 ධන ලඝු 1.08 යාගේ 3 තියෙන ඝණය තියෙන්නේ විදන්න ලඝු ගණක නීතිය අනුව බලය අපිට ලියන්න පුළුවන් 3 ගුණ කිරීම ලඝු 1.08යි කියලා. ඍණ ලඝු 15 වර්ගමූලය කියන්නේ භාග්‍ය බලය දෙකෙන් එකේ බලය. ඒකත් මට නැවත දර්ශකයක් නිසා ගුණ කිරීමක් විදිහට ඉස්සරහින් ලියන්න පුළුවන්. ලඝු ගණකයේ බලමු 384 ලඝු ගණකයේ බලමු 2.58යි 4යි 3 ධන 3 ගුණ කිරීම 1.08 ලඝු ගණකයේ බලනවා 1 තියෙන නිසා පූර්ණාංශ බිඳුවක් වෙනවා 10යි 8 බලන්න පිළිතුර ලැබෙනවා 0.334 ඍණ භාගීය ගුණ කිරීම. මෙතන පූර්ණාංශයේ සංඛ්‍යාංක දෙකක් තියෙනවා නම් පූර්ණාංශ 1යි ලඝු ගණකයේ බලවම 17යි 61 2.58යි 43 ධන මම මේ දෙක ගුණ කරගන්නම්. ගුණ කරාම මට ලැබෙන පිළිතුරක් 0.1.0.02. මේ ලඝු ගණක ගුණ කිරීම සහ බෙදීම ඉස්සරහ වීඩියෝ එකකින් මම අරගෙන එන්නම්. 2.58යි 43යි
0.102 එකතු කරලා 0.5880 අඩු කරාම එනවා යාට 2.0965 කියලා ඒ ලඝු ගණකය. R ගණය හොයන්න මොකද කරන්න ඕන? ප්‍රතිලඝු ගණකය හොයන්න. 2.0965 ප්‍රතිලඝු ගණකය හොයන්න. ප්‍රතිලඝු ගණකය හෙව්වම වාට එනවා 12.49 කියලා. ඒතර පූර්ණාංශ 2 නිසා 124.9 වෙන්න ඕනේ. 124.9 කියන එක පූර්ණ සංඛ්‍යාවකට වැටෙවුවාම R ගණය කියන්නේ 125යි. ඊට පස්සේ ගාන කියනවා ඉහත දෙකෙහි පිළිතුර ඇසුරෙන් R හි අගය ගණනය කරන්න කියලා. දැන් ඔයා දන්නවා R ගණය කියන්නේ 125යි. එහෙනම් දැන් ඔයාට R හොයන්න පුළුවන්. 125 කියන්නේ 5 3 වෙනි බලය. ඒ කියන්නේ R කියන්නේ සෙන්ටිමීටර 5යි. ඕක තමයි අවසාන පිළිතුර වෙන්නේ.